දෙවියන් වහන්සේට ස්තුති වේවා. thank you ආවට ට්‍රාන්ස්පෝර්ට් උත් නැතුව ඔයගොල්ලෝගලන්ගේම වියදමින් මේ ස්ථානයට ඇවිල්ලා තිනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම හිතනවා සමහර අය සජීව එකතු වෙලා ඉන්නවා කියලා Zoom එකෙන්. මම ඔබට කියනවා කරුණාකර පුළුවන් තරම් එකතු වෙන්න මේ ස්ථානයට ඇවිල්ලා. කී දෙනෙක් ඉන්නවද Zoom එකේ? 33. මට අපිට ට්‍රාන්ස්පෝර්ට් දාගන්න විදියක් නැහැ. ඩිරම් එක ට්‍රිප් එකට ඩිරම් 500ක් විතර යනවා. ඉතින් බලමු අපි මොකද ඉදිරියට කරන. අපිට මාසයක් විතර කල් දෙන්න. හරි තීරණ කීපයකට එන්න. මේ සති වෙනස් වීමයි. ඒ වගේම අපිට දීලා තින්නේ මේ හෝල් එක සතියට සැරයක් දීලා තින්නේ. මේකේ ඒගොල්ලෝ මමයි පාස සම්පතේ හම්බෙන්න ගිය වෙලාවේ ඒගොල්ලෝ කිව්වා බයිබල් පන්ති කරන්න අපි දෙන්නේ නැහැ. নমස්කාර සේවාවන් තමයි කරන්න දීලා තියෙන්නේ අවසර. එහෙම තමයි අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දන්නේ নমස්කාරයක් කරලා අපි බයිබල් පන්ති කරන නිසා ඒගොල්ලන්ට ඒක තෝරගන්න බෑ. ඒක නිසා තමයි තියෙන්නේ. ඊට අපි හෝල් එකක් ඉල්ලලා තියෙනවා. ඒක ලැබෙන විදිහ ඊට පස්සේ තාම මේ රටේ හරියට දන්නේ නැහැ අලුත් සිකුරාදා කවදාද කියලා. අලුත් සිකුරාදා එක සෙනසුරාදාද අලුත් සිකුරාදා ඉරිදාද කියන එක තාම මේ රටේ හරියට දන්නේ නැහැ. ඒ නිසා ඒක හරියට සෙටල් වෙන්න සමහර විට සුමානයක් මාසයක් විතර යයි. මේ රටේ අයත් මේ ස්ථානයේ අයටත් තාම ඒක පැහැදීමක් නැහැ. ඉතින් ගොඩාක් ආය අපි සමීක්ෂණයක් කරා. ඒකේ මොනවද පිළිතුරු? අපිට ආවේ 80ක් ඉරිදා තමයි. ඉරිදා හවසට තමයි අපේ කැමැත්ත දීලා තියෙන්නේ. ඉරිදා හවසට තමයි ඒගොල්ලෝ කැමැත්ත. ඉතින් කොහොමද කියලා අපි බලමු. ඒ තීරණ මේ සතිය අපි අපගේ දාස්යන් සභා පාලකවරු සමග මේ සතිය අපි මුණ ගැහෙනවා. ඒගොල්ලන්ගේ ඉදිරියේ අපි යම් කිසි තීරණ කීපයක් ගන්න යනවා සභාවේ උන්නතිය සඳහා. ඒ අනුව අපි සමහර විට තීරණ ගන්න. අපි ගොඩක් තීරණ ගන්නකොට අපි ගොඩක් මුදල් ගැන බලනවා. මුදල් ගැන බලලා ට්‍රාන්ස්පෝර්ට් ගැන බලලා ඒ නිසා අපි මේ වගේ තීරණ කීපයක් ගන්නවා. ඒතකන් යම් කිසි වෙනසක් සිදු වෙනවා නම් අපි ඔබට දැනුම් දෙන්නම්. එතකන් අපි බයිබල් පන්තිය මේ වගේ පවත්වන්න යනවා. අපි හැමදාම 8ට අඟහරුවාදා අපි සවුන්දා දවස් අපි වෙනස් කරනවා. අඟහරුවාදා දවසට අපේ නිරාහාර දවස හැටියට නිරාහාර කණ්ඩායම පාස්ටර් ජෙෆ්රිගේ යටතේ පාස්ටර් ජෙෆ්රි මං හිතන්නේ සුමාන දෙකකින් විතර එනවා. නිරාහාර කණ්ඩායම 8ට මේ ස්ථානයේ මුණ ගැහිලා නිරාහාරව යාච්ඡා කරන්න යනවා. අපි ඒක Zoom එකෙන් විතරක් යාච්ඡා කරනවා. Zoom එකෙන් විතරක්. සමහර විට ෆෝන් එකක් අරගෙන වෙන්න පුළුවන්. මීඩියා කණ්ඩායමේ එම නැතුව ෆෝන් එකකින් ඒ නිරාහාර යාච්ඡාව මේ ස්ථානයේ සිට අපි ආරම්භ කරනවා. ඊට පස්සේ 8 මාට নমස්කාරය 10ට බයිබල් පන්ති 9ට බයිබල් පන්තිය 10ට බයිබල් පන්තිය ඉවර වෙනවා. ඒ කියන්නේ 9:50ට විතර. ඒක තමයි සැලැස්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා යාච්ඡා කරන්න දෙවියන් වහන්සේ තුල අපට මේ ගමන යන්න. ඒ වගේම ගොඩාක් අය ඒ වගේම රැකියාවල් කරන තැන්වල ඒ වගේම සභාවේ සභා පාලකවරුත් අධෛර්යමත් කරනවා මේ වගේ එකතු වීම ගැන නැවත වාරයක් මේ ඔමික්‍රොන් කියන එකක් ඇවිල්ලා තියෙන නිසා ගොඩාක් අය නැවත වාරයක් ගෙවල් වල ඉඳලා වැඩ කරන්න කියලා ඒ කම්පැනි වලින් දන්වලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. ඒ නිසා හිතනවා මං හිතන්නේ මේ සමහර අය පැමිණෙන්නේ නැහැ එකතු වීමට එන්නේ නැති එක. ඒක වරදක් නැහැ. ඒක බයවීමක් නෙමෙයි. ඒක ප්‍රඥාවන්ත දෙයක්. ඒක අපි පරිස්සම් විය යුතුයි. අපේ ඉංග්‍රීසි සභාවෙත් මේ අවුරුද්දකට
ඉස්සෙල්ලා හැදුනේ කෙනෙක් අවුරුද්දක්වත් සම්පූර්ණ වුණේ නැහැ. යාට නැවත හැදිලා තියෙනවා වැක්සිනේෂන් ඔක්කොමත් වෙලා. ඉතින් දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. නමුත් ඒ වෑයන් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේට අද දවසට අපි මෙනෙහි කිරීමක් සඳහා මම ඒ මාර්තුක අපි ඔබ හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා Zoom එකකින් ඉන්න අයද ඒ වගේම අපි Facebook උත් යනවද? නෑ. අපි Zoom එකකින් විතරක් යන්නේ. ඒ නිසා ඒ හැම කෙනෙක්ටම ඉතාමත් ආදරයෙන් මා පිළිගන්නවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඒ බයිබල් අධ්‍යයනයට ආපු නිසා. ඒ වගේම කියන්න කැමති අපි හැම දෙයක්ම කළ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලවයි. හැම දෙයක්ම කොමන පාස්තර කෙනෙක් වේවා, දේව සේවකයෙක් වේවා හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව සෑම දෙයක්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගොඩාක් අධෛර්යමත් කරනවා කවුරු හරි ඇවිල්ලා කියනවා නම් කරුණාකර ඒක නතර කරන්න. මම කැමති නැහැ ඒකට. මම විතරක් නෙමෙයි මං හිතන්නේ දෙවියන් වහන්සේත් කැමති නැහැ. අපි හැම වෙලේම කියනවා දෙවියන් වහන්සේ මට කතා කළා, දෙවියන් වහන්සේ මට කතා කළා, දෙවියන් වහන්සේ මට කතා කරා. මේක ඊටමත් පරිස්සම් වෙන්න. කරුණාකර පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේගේ නම වැරදියට ගාව ගන්න යන්න එපා. ඒ නිසා හරිම පරිස්සමෙන් කියන්නේ දෙවියන් වහන්සේ කතා කරන හැම දෙයක්ම දේව වචනේ තියෙනවා. දේව වචනේ කියවන්න. දෙවියන් වහන්සේ කතා කරා කියලා කියන්න එපා. ඊටමත් මගේ හදවතට තේරෙනවා මේ වගේ දෙයක් කියන්න. මේ දෙවියන් වහන්සේ මේ යෙහෝවා යාවේ එල්ෂදායි කියන මේ නම ඊටමත් මේ අපිට මට මට්ටමක් කියන්න නැහැ. ඊටමත් ඉහළයි. මම මීට ඉස්සෙල්ලත් ඔයගලන්ට කියලා තියෙනවා. ඒ ඊශ්‍රායල් ජනතාව ලියුමක් ලියනකොට යාවේ කියලා ලියනවා නම් ඒගොල්ලෝ ඒ පෑන ඉස්සර ලියපු ඒ පුස්කොළවල ලියපු අය ලියලා යාවේ කියලා ලියනවා නම් ඒගොල්ලෝ අනික් ඒවා ලියවගෙන ගිහිල්ලා ඒ පෑන අහක් කරලා අලුත් පෑනක් අරන් යාවේ කියලා ලියලා ඒ නම කිව්වට පස්සේ ඒ අලුත් පෑන කඩලා විසි කරලා තව පෑනකින් තමයි ඊතුරු දේවල් ටික ලියන්නේ. එච්චරට ගරු කරනවා මේ නාමයට. අද අපේ සමහර අයට ඒක කිසිම ගාණක් නැහැ. ඔගොල්ලෝ කියනවනේ 99% මම කියලා නැහැ. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ. හැබැයි මම කියනවා නම් කියනවා දෙවියන් වහන්සේ වචනේ කියනවා. දෙවියන් වහන්සේ වචනේ කියනවා. දෙවියන් වහන්සේ වචනේ කියනවා. හරි. ඒක පිළිගන්න. නමුත් දෙවියන් වහන්සේ මට කතා කරා. දෙවියන් වහන්සේ ඉතාමත් භයානක. මම මේ බයිබල් පන්ති විතරයි ඔයගලන්ට මේ වගේ දේවල් කියන්නේ. කරුණාකර මේ අවුරුද්දේ හරි අපි පරිස්සම් වෙමු. මේ අවුරුද්දේ හරි මේ නාමය නිකරුණේ වාජනය කරන කී දෙනෙක් දසපනත දන්නවා. ওই නාමය නිකරුණේ පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඒ නිසා කරුණාකර පරිස්සම් වචනේ ලියලා තියෙනවා. ඒ නිසා අපි කරන්න නැතුව බ්‍රදර් වචනේ තියෙනවා. කියන්නේ දෙවියන් වහන්සේ වචනේ කියලා තියෙනවා. දෙවියන් වහන්සේ නැත්තම් ඔබ යාඥා කරපුවම මට ඇහුණා අර ඇහුණා මොනවා ඇහුණාද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට ඒක සුරංගනා කතා වෙන්නත් පුළුවන්. කරුණාකර මම හැබැයි ඕගොල්ලෝ ගිහිල්ලා කියන්න එපා දෙවියන් වහන්සේ අපට කතා කරන දෙවියන් වහන්සේට ගේ හඬට ඇහුම්කන් දීම මම අධෛර්යමත් කරන පාස්ටර් කෙනෙක් කියලා කියන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. ඔබට දෙවියන් වහන්සේ කතා කරන්න පුළුවන්, මෝසස්ට කතා කරන්න පුළුවන්. නමුත් ඔබ මෝසස්ට පේදුරුතුමාලට ඒගොල්ලන්ට කතා කරපු ඒ අයගේ ජීවිත රටාව දිහා බැලුවාම අපු මොනවාද කියන එක මට නමන්නන්නේ. මට කොහොමද කියලා හිතා ගන්න බෑ. මොන ජීවිත රටාවක්ද මේ මෝසස්ලා කැප කරේ. ඒක තමයි මම මාර්තුකාවක් හැටියට ගෙන අද ප්‍රසන්න යාගය. එහෙම නැත්නම් මට කතා කරන්න ඕන වෙලා අපිට මට මෙනෙහි කරන්න ඕන වෙලා තිබ්බ මේ යාගය ගැන. එහෙම නැත්නම් මේ පූජාවක් ගැන මෙනෙහි කරන්න. මේ අපි අවුරුද්ද පටන් ගන්න පළවෙනි බයිබල් පන්තියේ සමහර විට මේක එක පන්තියක් වෙන්න පුළුවන්. මේ අදට විතරක් සීමා වෙච්ච පන්තියක් වෙන්න පුළුවන්. එතකොට මොකද්ද පාෂ දර්ශනය අපගේ බයිබල් පන්තිය තුල? බයිබල් පන්තිය තුල දර්ශනය අපි මේවා මම විතරක් තීරණය කරන දේවල් නෙමෙයි. අපි සභා පාලකයන් සමගත් මම මේ සිකුරාදා කතා කරනවා. මේ දැනට
ඒගොල්ලෝ මොන හරි අලුත් අදහසක් දුන්නොත් මේක වන් මෑන් ෂෝ එකක් නෙමෙයි. ඒගොල්ලෝ අලුත් අදහසක් දුන්නොත් ඒවත් වෙනස් කරන්න පුළුවන්. අදහස අවුරුද්දට තියෙනවා සති කීයද? 52ක් තියෙනවා. සති 52ක් තියෙනවා. අපේ බයිබල් ඒ පොත් කීයක් තියෙනවද? 77යි. පොත් 66යි. සති 52යි. දැනට අපි කීයක් විතර කරලා තියෙනවද පාස්ටර් සිතාත්? පොත් කීයක් විතර අපි අවසන් කරලා තියෙනවද? අපි සිපිරි ගෙදර ඉඳලා ලියපු පොත් 4ක් ඉවර කරා පාස්ටර් රයිට්. මම එළිදරව් පොත ඉවර කරලා තියෙන්නේ 5යි. ඊට පස්සේ යූත් පොත මට මතකයි කිව්වා. කරා. යාකෝබ් පොත කරලා ඉවරයි. 6යි. ඊට පස්සේ මං හිතන්නේ ලහිරු පුතා තව මතෙව් පොතයි ඒ සුභාරංචි පොත් ටිකක් කරා. ඉතින් මම හිතනවා මේ මාසෙ තුන මේ අවුරුද්ද තුල හැම සතියක් තුලම සති 3ක් විතර ඉහළ මට්ටමින් බයිබලයේ පොත් මෙනෙහි කරන්න. ඉහළ මට්ටමින්. ඒ කියන්නේ අපි ගැඹුරටම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ගැඹුරට ගියා එළිදරව් පොත අවුරුද්දක් විතර කරා. නමුත් ඉහළ මට්ටමින් සුමාන 3ක් ඇතුළත. එතකොට ඔබ දන්නවා මොකක්ද මේ ස්වභාවය දන්නවා බයිබලයේ පොත් 66 මොනවාද වෙන්නේ කියන එක. මොන වගේ පරිසරයක් තුලද ඒකද ලියලා තියෙන්නේ? මොකද්ද පණිවිඩය කියන ඒවා. ඒ අතරතුර විෂයන් තුලත් එන්න පුළුවන්. අපි කියමු සුද්ධ ජීවිතය. එහෙම නැත්නම් දීම ගැන ඒ වගේ අතරමඟදී අපිට එන්නත් පුළුවන්. නමුත් මේ වගේ කටු සැලැස්මක් තමයි දල සැලැස්මක් තමයි අපි මේ අවුරුද්දේ අපේ බයිබල් පන්තිය ගැන අපට තියෙන ඒ දර්ශනය. ඒ වගේම ඔබ බයිබල් පන්තියට එන අය නිසා මොකද්ද ඒ සිකුරාදා නැත්නම් ඉරිදා සේවය 3 සිට 5 දක්වා අපි ගොඩාක් ඉරිදා සේවයත් ඒ වගේම ශාඛා සේවාවන් වලත් අපි ගොඩාක් අයට යන්නේ සම්පූර්ණ ඉවැන්ජලිතික සේවයක් කිරීම කළ යුතුයි කියලා. ඒ සඳහා සමාගම. ඒගොල්ලෝ මොහොතට ගිහිලා මාළු අල්ලනවා සිකුරාදා නැත්නම් ඉරිදා සේවය. බයිබල් පන්ති අපි බාහිර සුද්ධ කරලා හොඳ ප්ලේට් එකකට දාන්න පුළුවන් විදියට පවිත්‍ර කරනවා වචනය තුලින්. ඒ චක්‍රය තමයි අපි ගමන් කරන්න යන්නේ. ඒක තමයි හාස්කමේ මොහොත වෙනවා ඉරිදා 3 ඉඳන් 5 වෙනකන්. ඒ වගේම ශාඛාවල ඒ දේ වෙනවා. ඊට පස්සේ Zoom එකේනුයි මේ වගේ බයිබල් පන්ති වලනුයි අපි හාස්කමේ මොහොතින් ගෝලත්වයේ කරා ගෙන යනවා. මේක තමයි අපි ගමන් කරන්න යන චක්‍රය මේ අවුරුද්ද සහ ඊළඟ අවුරුදු වල. ඉතින් මේක තමයි අපි දල වශයෙන් ඔබට යම්කිසි මඟ පෙන්වීමක් අවශ්‍යයි නම් ඒ කියන්නේ මොකද්ද අපේ ඉදිරිය ගැන ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක තමයි මේ පළවෙනි බයිබල් පන්තිය ඔබට කියන්නේ. ඉතින් කිතුණුවෙකුගේ ජීවිතය හැම වෙලේම යාගයක් විය යුතුයි. කිතුණුවෙකුගේ ජීවිතය හැම වෙලේම යාගයක් විය යුතුයි. පාවුලතුමා කිව්වා මාගේ තුල සටනක් තියෙනවා. මා තුල සටනක් තියෙනවා කියලා. මම කරන්න ආස දෙයක් තියෙනවා. ඒ වගේම මගේ ආත්මය කරන්න ආස දෙයක් තියෙනවා. මාංශය කරන්න ආස දෙයක් තියෙනවා. නමුත් මේ දෙකම ගැටෙනවා. සමහර වෙලාවට මේ සටනක් යනවා කියන්නේ. ඉතින් මේ සටන පාවුලතුමා කියන ශ්‍රේෂ්ඨ දේ ශ්‍රාවකයා එහෙම නැත්නම් ඒ ගෝලත්වයේ තුල ඉන්න ඒ දාස්‍යයට මේ ප්‍රශ්නේ තිබ්බනම් අපිට කොච්චර තියෙනවද ඇති. ඉතින් මෙයා මොකක්ද දිනදා කරන්නේ? එයා මොනවාද කරන්නේ? එයා මොකද්ද කරේ? එයාගේ ජීවිතය තමන් කරන්න යන දේ මරනවා, කැප කරනවා. එතකොට තමයි ඒක ආත්මික දෙයට ඉඩ දෙනවා. දෙවියන් වහන්සේගේ දෙයට ඉඩ දෙනවා. එතකොට ඒක යාගයක් බවට පරිවර්තන. මොකක්ද යාගයක් කියලා කියන්නේ? මොකක්ද යාගයක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කතා කරන අද පොඩ්ඩක් මෙතන පන්තියක් වගේ ඉන්න අපි කතා කරමු. මොකක්ද යාගයක් කියලා කියන්නේ? සාමාන්‍ය ලෙස යාගයක් කියලා කියන්නේ. මම බිලි පූජා හැම අහලා තියෙනවද? බිලි පූජා අහලා තියෙනවනේ. දන්නේ නැහැ වගේ ඉන්නේ. අනුරාධපුරේ පොළොන්නරුවේ ওই පැත්තේ ඉන්න අයගේ තියෙන බිලි පූජා. මොකන්ද ඒගොල්ලෝ පූජාවක් ඔප්පු කරනවා. මොකද්ද ඒ කියන්නේ? යම් කිසි දෙයක් කැප කරනවා. යම් කිසි දෙයක් දෙනවා. යම් කිසි දෙයක් ඒගොල්ලෝ හිතනවා
මේ බිල්ල ගන්න දෙවියෝට මේක දෙන්න ඕන. ඒක දුන්නොත් එයා මේ මාතෘකාව හැටියට එයා ප්‍රසන්න වෙනවා. එයා ප්‍රසන්න වෙනවා. ඒ දෙවි කෙනෙක්ට එහෙම නැත්නම් ඒ කාලේ ඉන්න දෙවි කෙනෙක්ට බිලි පූජාවක් ඔප්පු කරනවා. ඒකට මේ පූජාව කියන එක මේ යාගය කියන එක ඔබ මෙනෙහි කරලා බැලුවොත් ඔබ ඒක යාගයක් වෙන්නේ මරණොත්. ඒක යාගයක් වෙන්නේ මරණොත් විතරයි. පණ පිටින් තියෙන යාග ඔබ දැකලා තියෙනවා. පණ පිටින් තියෙන යාග නෑ. ඒක යාගයක් වෙන්නේ අපි ඒ දවස්වල මොනවාද අර තුන් කුළුඳුන් ළමයාව මරනවා. ඒ ළමයා ගෙනිහිල්ලා දෙවියන් වහන්සේ ඒ දෙවියෝ ගාව තිබ්බ ගමන් ඒක යාගයක් වෙන්නේ. ඒක මරපු ගමන් අර මොන දෙයියා වෙනුවෙන් මරපු ගමන් ඒ මිනිස්සයා යාගයක් බවට පරිවර්තන. මෙයා යාගයක් ඔප්පු කරා. යාගයක් ඔප්පු කරා බවට පත්. ඉතින් ඒ දවස්වල මේක යාගයක් කියලා කියනවා. යාගයක් හැටියට ඔප්පු. මේ යාගය අපි රෝම 12 පළවෙනි පරිච්ඡේදය අපි කියවනකොට අපිට තේරෙනවා රෝම 12 පළවෙනි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අහලා තියෙනවා. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට දැන් අපි ඒ පරණ කාලේ කතා කරපු යාගය මම ඉස්සෙල්ලා ඒක මැරිච්ච යාගයක්. මේ කිතුණු අපගේ ජීවිතය ලොකු වෙනසක් තියෙනවා. ඔහු කියනවා ජීවමාන වූ ළඟින් නිකන් ජීවමාන. දැන් ඔබගේ මගේ යාගය ජීවමාන වූ යාගයක් වෙන්න. අපි ජීවමාන යාගයක් වෙන්න. ඒකයි කිතුණු යාගයේ වෙනස. ඒකයි කිතුණු යාගයේ වෙනස. අර හැබැයි අපිට මේ ඉංග්‍රීසියෙනුයි සිංහලෙනුයි සැක්‍රිෆයිස් කියලා කියනවා. ඒ සිංහලෙන් යාගයක් කියලා කියනවා. අපිට ඒක ඇහුණු ගමම් එන්නේ මැරීමක්. නමුත් දැන් මේ ස්ථානයේ කියනවා නුඹලාගේ ශරීරයන්. ඒ කියන්නේ කාටද මේ කතා කරන්නේ? මේ කාටද කතා කරන්නේ? රෝමවරුන්ට. ඒගොල්ලෝ මැරිච්ච මිනිස්සුද? නැහැ. ඒගොල්ලෝ මැරිච්ච මිනිස්සු නෙමෙයි. රෝමවරුන්ට කතා කරලා කියනවා නුඹලා ජීවමානයි හැබැයි යාගයක් විය. නුඹලා ජීවමානයි හැබැයි මැරිලා ඉන්න ඕන. නුඹලා ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක්. නුඹලාගේ ශරීරයන් ජීවමානයි. කොහොමද අපි ජීවමාන වුනේ? ක්‍රිස්තුස් වහන්සේ අප තුලට ආපු ගමන් අපි ජීවමාන. දැන් මේ කරන ජීවමාන ආත්මික ජීවමානකම ගැන තමයි කතා කරන්නේ. ශුද්ධ වූ දෙවියන් වහන්සේ පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ල යාගයක් ලෙස ඔප්පු කරන්න කියලා. 탁කන් යාගයක් ලෙස ඔප්පු කරන්න කියලා හැවුවම අපි ස්ට්‍රෝං බයිබල් එකේ හැමතැනම ගිහිලා බැලුවා යාගයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දීමක්. සම්පූර්ණයෙන්ම දෙයක් දීම. යාගය කියන වචනේ එහෙම නැත්නම් sacrifice කියන වචනය සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ නැහැ මිනිස්සෙකුට. මිනිස්සයා ඒ යාළුවා නිසා මැරුණා. යාළුවා නිසා ජීවිතය දුන්නා. එහෙම කියනවා. නමුත් කවදාකවත් යාළුවා නිසා යාගයක් වුණා කියලා කියන්නේ. යාළුවා නිසා යාගයක් වුණා කියලා කියන්නේ. නේද? ඔයා කවදාකවත් යාගයක් වෙන මං හිතන්නේ වෙයිද කියලා. යාගයක් වෙන එක අමාරුයි. යාගයක් කියලා කිව්වහම ඒකේ වේදනාවක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක පහසු ළඟින් නිකන් පහසු දෙයක් නෙමෙයි. හැබැයි පාවුලතුමා කියනවා කිතුණුවන් හැටියට අපි මේ යාගය තුල ගමන් කළ යුතුයි. මේ යාගික ජීවිත රටාවක්
අපගේ තිබිය. දෙවියන් වහන්සේට පිළිගත හැකි කියන එක තවක් වචනයක් හැටියට තමයි මම මාතෘකාවගේ ප්‍රසන්න යාගයක් විය යුතුයි. නුඹලා කොහොමද මේ යාගය වෙන්නේ ඕන? දෙවෙනි වගන්තික නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා කියලා. මේ ලෝකයේ යාගයක් කියලා කියන්නේ අපි පළවෙනි දේ තමයි මේ ලෝකයේ ආකාරයට අපි සමාන නොවෙනවා නම් අපි යාගික ජීවිතයක් යේසුස් වහන්සේට ඔප්පු කරනවා. අපි යාගික ජීවිතයක් මොනවාද මේ ලෝකයේ තියෙන දේවල් ලෝකේ කියන එක අපි ඉගෙන ගත්ත මේ බයිබල් පන්තියේම අපි ගොඩාක් අය උගන්වලා තියෙනවා. තුනක් තියෙනවා ලෝකයේ කියන මොනවාද ඒ තුන? ඇහෙන්නේ? මාස්ක් ගලව. ඇස්වල තෘෂ්ණාව බලන්න අත්විවරම් පන්ති වල හොඳයි. දෙවියන් වහන්සේට ස්තුතියි. ඇත්වල තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම, තව එකක් තියෙනවා. මාංශයේ තෘෂ්ණාව. මේ තුන තමයි ලෝකය කියලා කියන්නේ. ඒක බයිබලයේම තියෙනවා. ලෝකය නම් ඇස්වල තෘෂ්ණාව, මාංශයේ තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම. දැන් මේ කියනවා දුඹලා ලෝකාකාරයට සමාන වෙන්න එපා. එහෙනම් කියන්නේ මාංශයේ තෘෂ්ණාව තියාගන්න එපා. ඇස්වල තෘෂ්ණාව තියාගන්න එපා. ආත්මික වේවා සාමාන්‍ය වේවා උඩගුගම තියාගන්න එපා. එතකොට ඔබගේ මගේ ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්න පිළිගත වූ යාගයක් වෙන්න. මං කියන්නේ තේනවා? බෙරිය මිනිස්සු වගේ ඉන්න ගිහිල්ලා හොයලා බලන්න මං කියන එක හරිද වැරදිද කියලා. මම හැම වෙලේම කියන්නේ ඒක. අපි කියන හැම දෙයක්ම පිළිගන්න යන්න එපා. හොයලා බලන්න. බයිබලයේ කියවලා බලන්න. නුඹලා ලෝකාකාර සමාන වුණු දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත වූ සම්පූර්ණ දේ කුමක්ද? යහපත් වූ දේ මොකක්ද කියලා බලන්න. ඔබ යම් කිසි ක්‍රියාවක් වචනයක් කරනවා නම් කියනවා නම් කතා කරනවා නම් කමියුනිකේට් කරනවා නම් යහපත් වූ දෙයක්ද වෙන්නේ. ඒ කියන දේ දෙවියන් වහන්සේ විසින් පිළිගන්න දෙයක්ද? තව කෙනෙකුට ගණහන එක, තව කෙනෙකුට හිත රිද්වන එක, මේක දෙවියන් වහන්සේ පිළිගත යුතු ක්‍රියාවක්. දෙවියන් වහන්සේ පිළිගත යුතු සම්පූර්ණ දේ කුමක්ද කියලා දැනගන්න පිණිස සිත් අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්. කවුද අන්‍යාකාරයත්? අර තුන් ආකාරයට ගමන් කරන්නේ නැති එක්කෙනා අන්‍යාකාරයත්. කොහොමද කරන්නේ? තමන්ගේ මනස අලුත් කර ගැනීමෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරමින්. දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරමින්. ඉතින් ඒ නිසා 3යි කාලයි දතාව. ඒ නිසා අපි දැන් නැවතත් අපි මෙනෙහි කරලා බලමු. මොකද්ද අපි කතා කරේ? අපි කතා කරේ යාගයක් කියන්නේ මොකක්ද? යාගයක් කියන්නේ තව කෙනෙකු වෙනුවෙන් සම්පූර්ණයෙන්ම zero වෙන එක. තව කෙනෙකුව ප්‍රසන්න කරන්න යන ක්‍රියාවක් යාගයක්. යාගයක් කියලා කියන්නේ මැරෙන දෙයක්, deadly thing. මැරෙන දෙයක්, මැරුණු දෙයක් තමයි. ඒක ලෝකාකාරයේ තිබ්බ යාගය වෙනවා. නමුත් පවුලතුමා රෝම 12 පළවෙනි වගන්තියේ කියනවා නමුත් ඔබ ජීවමාන වූ යාගයක් වෙන්න. ඒ කියන්නේ පණ තියෙන යාග. ළඟින් කියන පණ තියෙන යාගයක්. මේ ලෝකේ කොහෙවත් නැහැ පණ තියෙන යාග. පණ තියෙන යාග කොහෙවත් ඔප්පු කරලා නැහැ. ඔබගේ මගේ ජීවිතයේ පමණයි පණ තියෙන යාගය. එක්කෙනෙක් ඒ යාගය ඔප්පු කරා ක්‍රිස්තුස් වහන්සේ. හැබැයි යාටත් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අවසාන මොහොතේ හුස්ම හෙලන්න සිදු වුණා. ඒකත් එයාගේ සම්පූර්ණ යාගයක් හැටියට ඔහු ඔප්පු කරා. හැබැයි ඔහු ඔප්පු කරපු නිසා
ඒ නිර්මල ලේස අසුද්ධාත්මයන් වහන්සේගේ ඒ බලය කරුණු කොටගෙන අපට පුළුවන් වුණා ජීවමානව මේ හුස්ම ගන්න වෙලාවේ නාස්පුඩු වල හුස්ම තියෙන වෙලාවෙත් ඔහු කරපු ඒ යාගීය ජීවිතය අපගේ ජීවිතය තුළට ඇතුල් කරගන්න. අපගේ ජීවිතය තුළට ඇතුල් කරගන්න. ඉතින් මේ උදාහරණයක් කිව්වොත් අපට සමහර වෙලෙට සිදු වෙනවා මේ යාගික ජීවිතයේ හැම මොහොතකම මේ දේ කරන්න සිදු වෙනවා. සමහර විට අපට තරහ යනවා. දැන් අපි තීරණය කරන්න ඕන මම ජීවමාන යාගයක් හැටියට කැප වෙනවද? මේක මරලා දානවද මගේ ජීවිතේ? මේ තරහ යෑම මම මරලා දානවා. WhatsApp එක ගහන්න යනකොට වනලා දානවද? කෝල් එකක් අරගෙන ලංකාවට හරි කොහෙට හරි යන මෙයාට දෙන්න ඕන දෙකක් තුනක් කියලා කියනකොට ඔබයි මමයි තීරණය ගන්න ඕන. අම්මට මම බහින්න යනකොට මට තීරණනවා නෑ මේක හරියන්නේ නෑ. මගේ නෙමෙයි. සමහර විට දේව වචනයට විරුද්ධව කතා කරන්නේ. ඔයාට දැන් ඕනේ නෑනේ. ඔයාට දැන් අපිව ඕනේ නෑනේ. ඔහොම කියාගෙන ඉතින් මෙච්චර ආදරය කරලා කියනවා. දැන් ඉතින් ගන්න. හැබැයි යාගයක් හැටියට ඔප්පු වෙන්න. husband and wife ලා. ලෑස්තිද යාගයක්? තරහ යනකොට මරන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ජීවමානව පිළිගත වූ යාගයක් වෙන්න කියලා. ඔබ පණ පිටින් ඉන්නවා, ඔබ ඇවිදිනවා, දුවනවා, ජිම් එකට යනවා, ඔක්කොම කරනවා. හැබැයි යාගයක් වෙන්න ඕන. යම් කිසි දේවල් කීපයක් යාගයක් වෙන්න ඕන. ඒ කියන්නේ මලානික විය යුතුයි. යම් කිසි ගුණාංග කීපයක් මලානික ඒවි තමයි මාංශය තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතය උඩුමකම. මේ ඔබ කරන හැම දෙයක්ම මේ තුන් ගණයට අයිති. වයිෆ් බනපු වෙලාවට ඔය ඒ වයිෆ්ගේ ක්‍රියාව ඔය තුන් ගුණ තුලට දාගන්න පුළුවන්. වයිෆ්ලා විතර නෙමෙයි හස්බන්ඩ්ලා. නැත්තම් වයිෆ්ලා මට බන්නේ. හස්බන්ඩ්ලා බයින වෙලාවට ඒගොල්ලන් මොකක්ද දෙන්නේ? මාංශය තෘෂ්ණාවක් වෙනවා. එහෙම නැත්තම් උඬුකමක් වෙනවා. උඹ කවුද? මමයි පවුලේ ලොක්කා. උඹ කොහොමද කියන්නේ? මේ වගේ එනකොට යාගයක් වෙන්න ඕන ජීවිතේ. මේ යාගික ජීවිතය තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ. දැන් මම කතා කරේ අපගේ ජීවිතය තුළ ඇති ඒ ගුණාංග ක්‍රිස්තු චරිතය අනුව අපි ගමන් කරන්න ඕන නම් ආපගලු විතර නෙමෙයි මම මගේ වයිෆ් කෙන් ඇහුවොත් කියයි දැන් හරියට තරහ යනවා. ඉස්සර මලින්ද නෙමෙයි දැන් හරියට තරහ යනවා. මන් දන්නේ නැහැ කියලා. බෑ හේතුව මට ඕන අර එනවා තෘෂ්ණාව කියන්නේ අර තරහ එනවා. එයා කොහොමද ඒක කරන්නේ? ඔයා කොහොමද ඒක කරන්නේ? මේ වගේ දේවල් එනකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ තෘෂ්ණාව. දැන් ඒක එන එක ප්‍රශ්නයක්ද? එන එක එනවා. නමුත් ඒක වළක්වා ගන්න එක තමයි ඔබගේ මගේ යුතුය. සමහරට ආදරය නිසා එන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන ආදරය නිසා එන්න පුළුවන්. දරුවන්ට තියෙන ආදරය නිසා එන්න පුළුවන්. හැබැයි අපි සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නවා. සම්පූර්ණ මේ අපගේ ජීවිත රටාව. ඉතින් මේ යාගය මේ තමයි යාගයක් අනුව ජීවත් වෙන ආකාරයේ ප්‍රථම දේ තමයි මම පැහැදිලි කළේ. ඒක හැම එකටම අදාළ වෙනවා. ඊළඟ තමයි ක්‍රිස්තුස් වහන්සේ කියනවා මගේ උන්වහන්සේට කළ යුතු පූජාව. ඒක යාගයක් කියන එක පූජාවක් කියලා කියනවා. ගීතාවලිය 51:17. මේ තව ක්‍රමයක්. මම ක්‍රම කීපයක් ඔබ ඉදිරියේ තමන්න. කවුරු හරි කියවන්න ගීතාවලිය 51:17.
දැන් මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේට කළ යුතු පූජාව නම් බිඳුණු සිතක්. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා broken and contrite heart. බිඳුණු සිතක්. මේ බිඳුණු සිතට දෙවියන් වහන්සේගේ පූජාවක් කියලා කියන්නේ ඇයි? මම හැම වෙලේම මට උදාහරණ හැටියට කැපචිනි වගේ එන්න හදනවා නේ මන් තමයි. අපි උදාහරණයක් ගත්තොත් චමිල් තිලිනගේ හිත රිදනවා. චමිල් තිලිනගේ හිත රිදනවා. චමිල් තිලිනේ චමිල්ගේ හිත රිදනවා. දැන් මේ දෙන්නම තමන්ගේ මාංශය මේ උදාහරණ විතරයි. තමන්ගේ මාංශයේ තෘෂ්ණාව හරි ඇස්වල තෘෂ්ණාව හරි උඬුකුගම කරුණ කරෝ දෙන්නට දෙන්න හිත රක් කරගන්න. දැන් දෙන්නටම හිත රිදිලා පැත්තකට වෙලා ඉන්නවා. දැන් තිලිනේ චමිලේ කියනවා කමක් නෑ මගේ හිතට රිදුනේ දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. උන්වහන්සේට දිය යුතු පූජාව බිඳුණු හිත. දැන් තිලිනේ හරයාගේ හිත බිඳලා මෙයා එයාගේ හිත බිඳලා දැන් මේක පූජාවක්ද? මේක පූජාවක්ද? අපි බයිබලයේ ගැඹුරට මේ වචන පිළිබඳ අපි ඉගෙන ගත්තාම මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ හිත බිඳෙනවා ස්වාමින් වහන්සේ ඉදිරියේ පාපයක් කරා. මම වැරද්දක් කරපු ගම මගේ හිත බිඳෙනවා. මම අරයට කිව්වා නෙමෙයි මට අපරාධේ WhatsApp එක මං ඇරියේ. මෙන්න මේ පසුතැවීම ස්වාමින් වහන්සේට යාගයක් පූජාවක් වෙනවා. නැත්තම් ගොඩාක් අය මේක අරගෙන හිතන් ඉන්නවා ප්‍රේමවන්තයා දාලා ගියා දෙවියන් වහන්සේට පූජාවක් හදවතට දෙන්න. ඒක නෙමෙයි. මේ ස්ථානයේ බිඳුණු යන කොන්ට්‍රයිට් ඒක දෙවියන් වහන්සේ සනසනවා. ඒක ගැන මම කියන්නේ. නමුත් මේක දෙවියන් වහන්සේට පූජාවක් වෙන හදවත. බිඳුණු හදවත ස්වාමීන් වහන්සේ සුව කරන දෙවියන් වහන්සේ. අපිට සහනය දෙන දෙවියන් වහන්සේ. ඒකයි ශුද්ධාත්මයන් වහන්සේ කිව්වේ දේශුස් වහන්සේ කිව්වේ මම ගියාම සැනසිලිදායකයන් වහන්සේ වෙවනවා. දැන් මොකන්ද කියන්නේ? ඒ කියන්නේ අපිට සහනය තියෙනවා. අපිට කවුරු හරි හිත රිදවනවා. නමුත් මෙතන කතා කරන දෙවියන් වහන්සේට දිය යුතු පූජාව. පූජාව කියන වචනය මේ ස්ථානයේ තියෙන්නේ. ඒ පූජාව කියලා කියන්නේ අපගේ හදවත පූජාවක් වෙන්නේ අපි පාපයට වැටුණු වෙලාවක අපිට අතපසු වෙන වෙලාවකදී අපි දෙවියන් වහන්සේට අපිට තරහා යන වෙන අපරාධේ මම ඒක කිව්වේ. ගිහිලා අපි පසුතැවිලි වෙලා ගිහිලා වයිෆ් බදාගෙන සොරි කියනකොට ඒක තමයි යාගයක් වෙන්නේ බිඳුණු හදවත කියලා. ඒක තමයි සමාව. එහෙම නැත්නම් මම තව විදිහට කියනවනම් පසුතැවීමේ හදවත. ඉතින් මේ ජීවිත රටාව ගැන තමයි රොම් 12 කියන්නේ. ජීවමාන යාගයක් ලෙස ඉන්න. ජීවිතයේ ජීවමාන යාගයක් ලෙස ගමන් කරන්න කියලා. මොකක්ද ඒ කියන්නේ? බිඳුණු සිත. එහෙනම් දෙවියන් වහන්සේට දිය යුතු පූජාව ඒකයි. එතකොට උන්වහන්සේ ඒ පසුතැවෙනු හදවතට උන්වහන්සේ ප්‍රසන්න නම් උන්වහන්සේ කියනවා කළ යුතු පූජාව බිඳුණු සිතක්. උන්වහන්සේ ඒකට ආසයි නම් උන්වහන්සේ කැමති නම් ඒ කියන්නේ අපගේ ජීවිතේ හැම වෙලාවෙම අපි පසුතැවීමේ ජීවිතයක් ගත කරොත් උන්වහන්සේට පූජාවක් වෙනවා අපගේ ජීවිතේ. ප්‍රසන්න යාගික ජීවිතය කියන එක තමයි මම මාතෘකාව හැටියට අපි ඉගෙන ගත්තා. දැන් ඒ 51 වෙනි එකේදී උන්වහන්සේ අපට පැහැදිලි කරලා තිනවා දේ වචනේදී බිඳුණු සිතක් කියන එක. ඔව් අරක වැරදි නැහැ. තිලිනිගේ ඒ ප්‍රශ්නේ උදාහරණේ වැරදි නැහැ. සුද්ධාත්මයන් වහන්සේ පිහිට වෙනවා ඒ වෙලාවේදී. නමුත් මේ ස්ථානයේදී අපි කතා කරන දේ තමයි පසුතැවීමේ බිඳුණු හදවත. ඒක තමයි පූජාවක් වෙන්නේ. ඒක තමයි පූජාවක් වෙන්නේ. මේ දේ ස්වාමීන් වහන්සේ සනසනවා. ඒක පූජාවක් වෙන්නේ නැහැ. ඒක පූජාවක් නෙවෙයි. ඒක ස්වාමීන් වහන්සේ සනසනවා. ඉතින් දැන් අපි ඊළඟට බලමු මොකද්ද මේ
අපි මේ තව ක්‍රමයක් බලමු මේ මොකක්ද දෙවියන් වහන්සේට කළ හැකි තව පූජාවක් කියන්නේ මොකක්ද කියලා. අපි හේබ්‍රු 13:15 ඔබ මේවා කියවලා තියෙනවා. නමුත් අපි අද වෙනත් ආකාරයෙන් ඒක මෙනෙහි කරන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල පළවන ප්‍රශංසාව නැමැති පූජා තවත් එකක්. මම ඉස්සෙල්ලා කිව්වා අපි ඒ රෝම 12:1 අපි ඉගෙන ගත්තා මොකද්ද යාගය කියන්නේ? ඒක පණ නැති එකක්. අපි ජීවමාන විය යුතුයි. ඊට පස්සේ අපි 51:17 අපි දිගෙන තවත් පූජා ක්‍රමයක් තමයි අපගේ හදවත පසුතැවිලිමෙන් ජීවත් වෙන. දැන් තවත් පූජාවක් මේ ස්ථානයේ උන්වහන්සේ කියනවා. ගොඩාක් බයිබලයේ අලුත් ගිවිසුමේ සහ පරණ ගිවිසුමේ මේ ස්තුතිය නැමැති දේ හැම දෙයකට වඩා ඉහළින් පූජාවක් ලෙස නම් කරලා තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන කාගේ නාමයටද? දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල් වල ඵල වන ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේම කරුණු කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු. ඔබගේ බයිබලේ මම හිතනවා මේ නිතරම කියන වචනය රවුමක් ඇදලා highlight කරලා ඇති කියලා. මොකක්ද ඒකේ තේරුම? මේ ස්ථානේ එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල පළවන ප්‍රශංසාව නැමැති පූජාව. ඒක මොකක්ද කියලා කියන්නේ? තොල්වල ප්‍රශංසාව තව නමකින් සඳහන් වෙනවා පූජාවක්. තේරෙනවද මං කියන දේ? තොල්වල පළවන ප්‍රශංසාව නැමැති. ඒ කියන්නේ තවත් දෙයක්. තවත් වචනයක්. පූජාව උන්වහන්සේම කර්ම කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු කියලා. ළඟ එන කියන්නේ නිතරම අපි ඔප්පු කරමු. දැන් අපි යම් කිසි දෙයක් මේ පූජාව නිතරම ඔප්පු කරන්න. කොහොමද ඒක පූජාවක් වෙන්නේ? කොහොමද ඒක පූජාවක් වෙන්නේ? උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න තරම් වාතාවරණයක අපි යන්නේ නැතුව ඉන්න පුළුවන්. වටපිටාව ප්‍රශ්න ලෝකේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන්, පෞද්ගලික ප්‍රශ්න වෙන්න පුළුවන්, රැකියාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවා තුලින් නිතරම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කිරීම, ඒවා දෙස බලන්නේ නැතුව උන්වහන්සේට ප්‍රශංසා කිරීම පූජාවක් බවට පරිවර්තනය. ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න පූජාවක් බවට පරිවර්තනය. දැන් මේ බයිබලයේ කියන එක එහෙම නැත්නම් අපි යම් කිසි දෙයක් උගන්වනකොට ඒක විතරක් ඒ තැනට පමණක් යොමු වෙලා ඉන්න හොඳ නැහැ. දැන් උන්වහන්සේගේ නාමයට තොල්වර ප්‍රශංසාව කියන එක දැන් මම ඊට ඉස්සෙල්ලා කරුණු කීයක් දෙන බිඳුණු හදවත ඊට ඉස්සෙල්ලා මම යාගික ජීවිතය ගැන ඉගෙනුවා. ඒ අපි ඉගෙන ගත්ත වෙලාවේදී අපි අර කරුණු අමතක කරලා අපි මේක මත පමණක් ගොඩක් අය රැඳී පවතිනවා. තොල්වර ප්‍රශංසා කරනවා නමුත් බිඳුණු හදවතක් කියන පසුතැවීමක් නැහැ. එහෙම නැත්නම් අර ජීවමාන යාගයක් ලෙස ජීවත් වෙන්න තෘෂ්ණාව ඒව ඔක්කොම තාම ජීවිතය තුල තියාගෙන මේක මත පමණක් දැන් මේ මම කියන කරුණු හැම එකක්ම එකට එක සම්බන්ධව මොකක්ද ඒකට අපි කියන්නේ දැන් shopping festival වල කියන්නේ one package. එක package එකට මේ ඔක්කොම දාගන්න. මේ ඔක්කොම එකට දාගත්තට පස්සේ තමයි ඔබගේ ජීවිතය යාගයක් බවට දෙවියන් වහන්සේට ප්‍රසන්න යාගයක් වෙන්නේ. දැන් අපි ඔක්කොම කරන්නේ කොහොමද? නෑ අපිට කරන්න පුළුවන්. දේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය අපිට දීලා තියෙනවා. ආත්මයන් වහන්සේගේ බලය අපිට දීලා තියෙනවා. අපි මේ අපිට ප්‍රශංසා කරන්න බැරි කමක් නැහැ. කොරෝනා වෙන්න පුළුවන්, කොවිඩ් මේ කරදර වෙන්න පුළුවන්, ප්‍රශ්න කර ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් අපිට උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ බලය දෙන්නේ කවුද? සුද්ධ වූ ආත්මයන් වහන්සේ. අපි අපගේ මාංශයෙන් ওই දෙ කරන්න යනවා නම් බෑ. ඒම කරන්න අපි මේ වගේ තත්ත්වයකට එනකොට අපේ තියෙන ඕන ඉස්සෙල්ලාම පසුතැවීමේ ආත්මය. බිඳුණු හදවත ස්වාමීන් මට වැරදුණු තැන් බලන්න. අපි ඒ ආකාරයෙන් අන්‍යාකාරව ඇත්තේ ලෝකාකාරයට වෙන්නේ නැතුව අර ගුණාංග 3 අපගේ ජීවිතේ සම්පූර්ණයෙන් ඉවත් වෙලාද කියලා අපි බිඳුණු හදවතකින් අපි මෙනෙහි කරලා බලලා ඊට පස්සේ අපි තොල්වල ප්‍රශංසාවක්
නිතරම මේ දෙක නිතර දෙවියන් වහන්සේට ඔප්පු කරන්න ඕන මේ ප්‍රශංසා. හැබැයි මම ගොඩාක් දැකලා තියෙනවා මේක ගොඩාක් තැන්වල බයිබලයේ ගොඩාක් තැන්වල මම පද දෙන්නම් ඔබට. බයිබලයේ ගොඩාක් තැන්වල මේ දේ ගැන කතා කරලා තියෙනවා. අපි ගීතාවලිය 50:14 ගත්තොත් අයියෙන් කියවන්න. ගීතාවලිය 50:17 දෙවියන් වහන්සේට ස්තුති යාගය පුදව. ස්තුතිය කියන එක යාගයක් වෙලා. දැන් මේ ප්‍රශංසාව නමස්කාර කරන්නේ මේක අමාරුයි. මම ළමයාවත් කරගහගෙන ඉන්නේ. යාගයක්. ගෙවල් වලින් ඇවිල්ලා අමාරුයි. යාගයක් වෙන්නේ. ගෝලෙක් වුණාම යාගික ජීවිතයක් වෙන්නේ. කන්ද උඩ දේශනාව අහන්න කන්ද උඩට යන්න උනා. ලේසි නෑ ඒ දවස්වල. මේ ඩෙක් ෂූස් රනින් ෂූස් තිබ්බේ නෑ ගෝලයන්. සෙරප්පු තිබ්බද කියන එකක් දන්නේ නැහැ. බාටකාරයා DSA කාර්යය හිටියද කියලා දන්නේත් නැහැ. නමුත් ඒගොල්ලෝ කන්න මුදුනට ගියා. කන්න මුදුනේ කොච්චර වෙලා අහගෙන හිටියද? යාගයක් හැටියට ගියාම ස්වාමීන් වහන්සේගේ එළිදරව් අපගේ ජීවිතවලට ඇතුල් වෙන්නේ. යාගික ජීවිතේ වගේම තමයි අපි සේවය තුලත් අපි යාගයක් විය යුතුයි. සේවය කරනකොට යාගික ජීවිතයක් අපිට පුළුවන් නම් මේ යාගික ජීවිතය තුළ ගමන් කරන්න. අපේ මුළු සභාවල්ම අද මේ යාගික දෙවියන් වහන්සේට ප්‍රසන්න යාගය මොකක්ද කියලා හොයාගෙන ගත කරා නම් අද මේ ලෝකෙන් ගොඩක් දේවල් තුරන් වෙලා යන්නේ. යක්ෂයාගේ දේවල්. ඒ නිසා මේ මොකද්ද මේ ස්ථානේ දෙවියන් වහන්සේට ස්තුති යාගය පුදව. මහෞත්මයාණන් නුඹට බාර මහෞත්මයාණන්ට නුඹේ බාර ඉෂ්ට කරව. මේ සමහර බයිබල් විශාරදරු මේක ඉන්ටර්ප්‍රෙට් කරනවා විස්තර කරනවා. ඒගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේ ස්තුති යාගයක් පුදව කියන එක බාරයක් කියලා දෙවියන් වහන්සේ. කී දෙනෙක් බාර ඔප්පු කරලා දෙනවද? මම ඔප්පු කරලා තියෙනවා. අර සමහර පල්ලි වලට ගිහින් ඈතට මම කොහෙද ඈත පල්ලියට ගිහිල්ලා කියලා මේ සැරේ මම O level වලට D5ක් හම්බුනොත් මම එනවා ඊළඟ සැරේ ඇවිල්ලා ඉටිපන්දන් 100ක් හරි 100ක් හරි පත්තු කරනවා. හැබැයි කාගේ සල්ලි වලද? අම්මගේ සල්ලි වල. මොන බාරයක්ද ඒක? කිසි බාරයක් නෙමෙයි. අම්මගේ සල්ලි අරන් නැහැ. නමුත් මේ ස්ථානේ කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති යාගය. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට යම් කිසි දෙයක් දෙන්න පොරොන්දු වුණා නම් බාර වුණා නම් ඒක කළ යුතුයි. ඒක කළ යුතුයි. බයිබල් විශාරදයෝ ඒ කියන්නේ එක බයිබල් විශාරදයෝ මේක පරිවර්තනය කරනවා. 14 දෙවියන් වහන්සේට ස්තුති යාගය පුදව. මහෞත්මයන්ට නුඹේ බාර ඉෂ්ට කරව. මහෞත්මයන්ට ස්තුති කිරීම බාරයක් හැටියට බාර ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අපි කළ යුතුමයි. බාරයක් කියන එක ඉට්ටු කරන්න ඕන. බාරයක් මිස් වුණොත් ඒ දවස්වල ලොකු ප්‍රශ්න. බාරයක් කියන එක කියන්නේ ඒක යාගයක් හැටියට මොකක්ද ස්තුති කිරීම. දෙවියන් වහන්සේට ස්තුති කරන ළඟින් කියන දෙවියන් වහන්සේට ස්තුති කිරීම. ගීතාවලිය 69 30 සිට 32. පාසු ජන අපි මෙතනින් කීරද යන්නවද? 9:50. ගීතිකාවකින් දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. ස්තුති කිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි. ගොනෙකුට හෝ අං ඇති කුර ඇති හරෙකුට වඩා ස්වාමින් වහන්සේ මීට ප්‍රසන්න වනසේක. දැන් පරණ කිව්සුවේ මොනවාද
පුද කරපු යාග ගොන්නු හරක් ඒ යාග කීපයක් තියෙනවා මං හිතන්නේ හතක් නැත්නම් හතරක් තියෙනවා මං හිතන විදිහට. අපගේ ටීචර්ලාගෙන් ඔබට ඕනනම් WhatsApp එකක් දීලා අහගන්න අත්තිවාරම් පන්තියේ යාග කී ಜಾති කීයක් තිබ්බද කියලා. මං හිතන්නේ සතුන් තිබ්බා, පරිවේය තිබ්බා, ඒ වගේම මේ කුෂිකර්මයට අයිති සහල් වගේ ඒ වගේ දේවලුත් තිබ්බා. ඉතින් මේ ඔක්කොම ඒවා මොකද්ද? පූජාව. දැන් මේ ස්ථානයේ කියනවා ගුණේක ඒ පූජා වලට අපව යොමු කරලා කියනවා ඊට වඩා අර ගීතිකාමකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ස්වාමීන් වහන්සේ ඊට ප්‍රසන්න වෙනවා. ඊට ප්‍රසන්න වෙනවා. ඒතර මොකද්ද අපි ගීතිකාවක් ගායනා කිරීම අපි උන්වහන්සේට ගායනා දැන් මේක ගායනා කිරීම පමණක් නෙමෙයි මම ඉස්සෙල්ලා කිව්වනේ මම කිව්වේ අර ගුණාංග ලෝකාකාරයට වෙන්නේ නැතුව අතුලාන්ත බිඳුණු හදවතක් ඇතුව අපි ඇවිල්ලා ගායනා කරනකොට ප්‍රශංසා කරනකොට ඒක අපේ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න යාගයක් වෙන්න යනවා. යාගයක් වෙන්න යනවා. ඊට පස්සේ මම අවසන් කරන්නම්. මෙතනින් මම පොඩ්ඩක් බයයි මෙතන. නමුත් කමක් නැහැ. රෝම 15 රෝම පොතේ පවුරුතුමා කියනවා එහෙත් මා විසින් නුඹලාට නැවත සිහි කරවන්නට මෙන් වඩා නිර්මිත කමින් තරමක් දුරට ලියන්නේ අන්‍ය ජාතීන් නැමැති පූජාව. කවුද අන්‍ය ජාතීන් කියලා කියන්නේ? දෙවියන් වහන්සේගෙන් පිටයි. ඒ කියන්නේ ඔයයි මමයි බලාගෙන ඉන්නවා ලක්ෂ 4ක් සෙනග මෙහි සුභාරංචිය දේශනා කිරීම. මේ ස්ථානයේ පාවුලතුමා අන්‍ය ජාති නැමැති පූජාව සුද්ධත්වහන්සේ විසින් සුද්ධ කරන ලදුව පිළිගත යුතු වන පිණිස දෙවියන් වහන්සේගේ සුභාරංචියේ සේවය පවත්වමින් අන්‍ය ජාතීන්ට ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සේවකෙක් වීමට පොඩ්ඩක් උඩට උස්සන්න. වීමට දෙවියන් වහන්සේ මට දී තිබෙන කරුණාව නිසායි. දැන් යා මොකක්ද මේ ස්ථානෙන් කතා කරන්නේ? බලන්න කවුරු හරි පැහැදිලි කරන්න බලන්න මේක. කතා කරන බයිබල් පන්තියක්. ආපහු කියමු ඔක්කොම එකට. මොකද්ද මේ ස්ථානය කියන්නේ? එහෙත් මා විසින් නුඹලාට නැවත සිහි කරවන්නට මෙන් වඩා නිර්භීත කමින් තරමක් දුරට ලියන්නේ අන්‍ය ජාති නැමැති පූජාව සුද්ධාත්මයන් වහන්සේ විසින් සුද්ධ කරන ලදුව. දැන් කියන අන්‍ය ජාතීන් කියන පූජාව සුද්ධාත්මයන් විසින් සුද්ධ කරනු ලැබුවා. අන්‍ය ජාතීන් කියන පූජාව සුද්ධාත්මයන් වහන්සේ විසින් සුද්ධ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ව ගැලවීමට ඇවිල්ලා. right? පූජා සුද්ධ විසින් සුද්ධ කරන ලද්ද පිළිගත යුතු වන පිණිස දෙවියන් වහන්සේගේ සුභාරංචියේ සේවය පවත්වමින් අන්‍ය ජාතීන්ට ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සේවකයෝ වීමට දෙවියන් වහන්සේ මට දී තිබෙන කරුණාව. නැවතත් මම අහනවා. වෙලා තියෙනවා. කියන්නේ මම මොකක්ද ඒකේ තේරුම කියලා? simple සිංහල. හරිම සරලයි. සරලයි කියලා කියන්නේ අන්න ජාතින් වෙනුවෙන් ඔබ පියවර ගන්නවා නම් දේව සේවකෙක් හැටියට සුභාරංචිය ගැනීමට ඔබ පූජාවක් ඔප්පු කරනවා හා සමානයි. ඔබ යාගයක් ඔප්පු කරනවා හා සමානයි. ඊයේ සමාජිකව පාස් මට හම්බුණා කාවද බස්සන්න යනවා වීසා ප්‍රශ්නයක් තියාගෙන ඒ මිනිස්යාට ඒවා කරා. ඊට පස්සේ මම දකිනවා තව මේ තරුණ එකේ හැමෝම යනවා ගිහිල්ලා
තව කෙනෙකුට සහනයක් වෙන්න සුභාරංචි උදෙසා බයිබල් අරන් දෙන්න මේ වගේ දේවල් කරනවා. මේකදී කරනකොට ස්වාමීන් වහන්සේ කියනවා පවුලතුමා කියනවා මම ඒ අන්‍ය ජාතීන් සුද්ධ වුණාම ඒක යාගයක් හැටියට තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ. මාළුම है මම හිතනවා ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා අද දවසේ. යම් කිසි දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද ප්‍රසන්න යාගයක්. එහෙම නැත්නම් පිළිගත යුතු යාගයක් විය යුතුයි අපි හැම කෙනෙක්. ඉතින් මේ ටික විතරක් නෙමෙයි තවත් කාරණා ඔබට පුළුවන් බලන්න. අපි ගිහිලා අද ගෙදර ගිහිලා මෙනෙහි කරලා බලන්න ආබ්‍රහම් තුමාගේ පුතාව ඔප්පු කරපු යාගය මෙනෙහි කරලා බලන්න. එයා කොච්චර කැපවීමක්ද කරේ කොහොම දෙයක්ද කරේ යාගයක්. යාගයක් කිව්වොත් කරා. දෙවියන් වහන්සේ කිව්වොත් කරා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන අවසානයේදී උන්වහන්සේ කියනවා මම ගිහිල්ලා ඔබගේ වැඩපොලේ ඉන්න එක්කෙනෙක්ට සුභාරංචිය දේශනා කරනවා නම් ඒකත් උන්වහන්සේට පූජාවක් හා සමානයි. හාලෙලූයා. හාලෙලූයා. අපි අවසානයේදී මේ ලක්ෂ 4ක් ඉන්න සෙනග ශ්‍රී ලාංකිකයන් දෙවියන් වහන්සේ වෙතට ගේන්න අපගේ ජීවිතය පූජාවක් විය යුතුයි. අපගේ ජීවිතය යාගයක් විය යුතුයි. පාස්ටර් ඔයා ඒ ස්ථානේ ඉන්නවද? නෑ මම ඒ ස්ථානේ නෑ. මමත් පූජා වෙමින් යනවා. තව තියෙනවා අපේ රැහෙන්න දේවල්. ඒ නිසා අපි දෑත් ඔසවලා අපි නැගිටිමු.